මාතෘකාව ලියා ගන්න අද සෞරග්‍රහ මණ්ඩලය කියලා. ඊයේ සතියේ අපි නායත්වයේ අලුත් පාඩම් පටන් ගන්න තියෙන නිසා අද අපි එමුනම් සෞරග්‍රහ මණ්ඩලය කියලා මාතෘකාව ලියාගමු. මේක ගොඩක් දිග පාඩමක්. ඒ කියන්නේ විස්තර ගොඩාක් තියෙනවා සෞරග්‍රහ මණ්ඩලය ගැන තොරතුරු තියෙනවා. ඊට පස්සේ ඒ කොටස ඉවරුනාම තියෙනවා සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධ විවිධ සංසිද්ධි ගැන තියෙනවා. ඊට පස්සේ තියෙනවා අරුවටා ගැන තියෙනවා නේද? රාශි චක්‍රය ඒව ගැන තියෙනවා. ඒක නිසා ටිකක් අපිට සති දෙකක් තුනක් දිගට යන පාඩමක් වෙයි. හරි. එවනම් අපි මාතෘකාව ලියාගමු සෞරග්‍රහ මණ්ඩලය කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා ළමයි අපි හැමෝම ජීවත් වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය කියන ග්‍රහ මණ්ඩලයක. මයික් එක ඕෆ් කරලා තියාගන්න තරුෂ. ගැටලුවක් තියෙන වෙලාවට අහන්න. ඔන් කරලා අහන්න මයික් එක ළමයි ප්‍රශ්න තියෙනවා නම්. මේ අනික් වෙලාවට ඕෆ් කරලා තියාගන්න. හරි. එතකොට මේ අපි හැමෝම ජීවත් වෙන්නේ මේ සෞරග්‍රහ මණ්ඩලය කියන ග්‍රහ මණ්ඩලේ. ඒතර සෞරග්‍රහ මණ්ඩලය කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ළමයි මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන්නේ ක්ෂීරපතේ කියන මන්දාකිණිය ඇතුළේ. මොකද මන්දාකිණියක් කියන්නේ? දැන් මේ දවස්වල අපි මේ ග්‍රහතරු ගැන ඉගෙන ගන්න බොහොම හොඳ කාලයක්. අද පටන් ගත්ත දවස් නේද? ඊයේ ඕගොල්ලෝ බැලුවත් දන්නේ නැහැ. මේ තිබ්බා උල්කාපාත වර්ෂාවක් නේද? අදත් තියෙනවා මං හිතන්නේ. මේ ටිකක් බලන්න ඊයේ අපි රෑ එකට විතර බලනකොට මේ සාමාන්‍යයෙන් උල්කාපාත 10ක් විතර වෙලා වැටුණා. පැය භාගයක් විතර ඇතුළත. ඉතින් ඒක නිසා අදත් තියෙනවා ඇති බලන්න කාලයකට සැරයක් ගොඩක් කාලයකට සැරයක් මේ බලන්න පුළුවන් සංසිද්ධියක්. ඒකම මේ හරි වටින දෙයක්. ඉතින් ඒකින්ද මොම පුළුවන් නම් ඒක බලන්න අදත් තියෙනවා මං හිතන්නේ. නිවුස් වලට එහෙම ගියයි බලන්න. හරි. එතකොට එහෙමනම් දැන් අපි ඉන්නේ ළමයි ටිකක්වත් දැන් ඔව් බැලුවා. බැලුවා හොඳයි. එතකොට මේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන මම කිව්වා ක්ෂීරපතේ කියන මන්දාකිණිය. ක්ෂීරපතේ කියන මන්දාකිණිය දැන් අපි අහලා තියෙනවා අපේ විශ්වයේ කියලා. පොඩි උදාහරණයක් ගත්තොත් තමයි අපේ ඇඩ්‍රස් එක කියවුවොත් අපි කොහොමද කියන්නේ? දැන් පිටරට කෙනෙක් අපිට ලියුමක් කියවනවා නම් අපිට එවන්නේ දානවා. දැන් අපි දුත් අපි ලෝලුවගොඩ කියලා. එතකොට දාන්නේ ලෝලුවාගොඩ මීරිගම ශ්‍රී ලංකා කියලා දානවා නේ අගට. එතකොට ඒ විදිහට තමයි අපේ ඇඩ්‍රස් එක හැදෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්නේ පෘථුවිය කියන ග්‍රහ ලෝකයේ ශ්‍රී ලංකාව කියන රටේ. පෘථුවියෙන් එහාට ගියාම අපි ඉන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ. මේගොල්ලන්ට රූප සටහනේ පේන්නේ සෞරග්‍රහ මණ්ඩලය. ওই සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ක්ෂීරපතේ කියලා මන්දාකිණියක් කියලා කියනවා. මන්දාකිණිය කියන්නේ අර බිලියන් ගානක් තියෙන තරු කවුරක්. නේද? මේ විදිහට සර්කිලාකාර මන්දාකිණියක් අපි ඉන්නවා. මේ සර්කිලාකාර මන්දාකිණිය කියනවා ක්ෂීරපතේ. මේක වේගයෙන් කැරකෙනවා. හරියට දියසුලියක් වගේ. එතකොට මේ ක්ෂීරපතේ කියන මන්දාකිණිය මෙන්න මේ එක බාහුවක අපි විද්‍යාඥයෝ කියනවා මේ ක්ෂීරපතේ කියන මන්දාකිණිය ආලෝක වර්ෂ 100,000 විශ්කම්භයේ තියෙනවා. ආලෝක වර්ෂ 100,000ක විශ්කම්භයේ තියෙන මන්දාකිණියක්. එතකොට ඒකෙන් කියනවා මේ වාගේ එක බාහුවක එක කෙළවරකින් නම් ආලෝක වර්ෂ 20,000 දුරින් සූර්යයා කියලා තාරකාවක්. එන්න මෙතන තමයි සූර්යාගේ තියෙන්නේ. එතන මේ සූර්යයා කියන තාරකාව වටා තියෙනවා අපේ ග්‍රහ මණ්ඩලය නේද? එතකොට අපේ ග්‍රහ මණ්ඩලය ඔයගොල්ලෝ දන්නවා
ග්‍රහලෝක 8ක් තියෙනවා. ඒ ග්‍රහලෝක 8ට ඇරුණාම තව තියෙනවා උපග්‍රහයෝ ඉන්නවා, වාමන ග්‍රහයෝ ඉන්නවා. මේ වගේ ග්‍රාහක තියෙනවා. විවිධ ආකාශ වස්තු දහස් ගාණක් තියෙනවා මේ සෞරග්‍රහ මණ්ඩලයේ. ඊට අමතරව මිනිස්සු කෘත්‍රිම වස්තුනුත් තියෙනවා මේ සෞරග්‍රහ මණ්ඩලයේ. හරි. එතකොට අද අපි කතා කරන්නේ මෙන්න මේ සෞරග්‍රහ මණ්ඩලය ගැන. රයිට්. අපි චුට්ටක් මේ ටික බලන්න කලින් මේ පොඩි සෞරග්‍රහ මණ්ඩලය ගැන චූටි වීඩියෝ එකක් මට හම්බුණා මේ සිංහලෙන් තියෙන එකක්. මේ ග්‍රහලෝක ගැන පොඩි පොඩි විස්තර වාගයක් තියෙනවා. අපි ඒක බලමු. මම ඒක ඔයගොල්ලන්ට මේ දැන් මේ වීඩියෝ එක කොහොමදත් ඔයගොල්ලන්ට දාන නිසා ඔයගොල්ලන්ට පස්සේ මේක බලන්න පුළුවන් විස්තරාත්මකව. මේ සිංහලෙන් තියෙන පොඩි වීඩියෝ එකක් ලොකු දිග වීඩියෝ තියෙනවා. ඒවා ඉතින් පෙන්වන්න කාලයක් නැති නිසා අපි පස්සේ වෙලාවක නිමාඩුව බලමු. පන්ති පටන් ගත්තා මේ. ඉස්සෙල්ලා මේක බලලා ඉන්නකො. right සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානිය තමයි සූර්යයා කියන්නේ. දැන් අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම ස්කන්ධය ගත්තොත් ඒ ස්කන්ධයෙන් 99.8%ක්ම තියෙන සූර්යයා. නේද? සූර්යයා කියන්නේ තාරකාවක්. මධ්‍යම ප්‍රමාණයේ තාරකාවක් කියලා තමයි කියන්නේ. ඒතර සූර්යයා වටා ඉන්නවා ග්‍රහලෝක 8ක්. ආසන්නෙන් ඉන්න බුධ ග්‍රහය. අපේ පෘථිවියේ චන්ද්‍රයාට වැඩිය චුට්ටක් ලොකු වෙනවා. මේ බුධ කියන්නේ බොහොම වියලි ග්‍රහලෝකයක්. ඒතකොට මේ වියලි ස්වභාවයේ තියෙන්නේ මේ සූර්යයාට ආසන්නව තියෙන නිසා ඒ වගේම දිවා කාලයේ අධික උණුසුමක් තියෙනවා. රාත්‍රී කාලයේදී ඒ වගේම අධික සීතලක් තියෙනවා. සිකුරු ග්‍රහය දෙවෙනි එක කෙනා. වායුවලේ අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් තියෙනවා බොහොම විෂයි. දැන් මේකේ විශේෂ කාරණයක් තියෙනවා ළමයි ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ උෂ්ණත්වයේ වැඩිම ග්‍රහලෝකය තමයි සිකුරු ග්‍රහලෝකය. දැන් බුධ තමයි ළඟින්ම තියෙන්නේ. හැබැයි බුධ ළඟින්ම තිබ්බට බුධට වැඩිය සිකුරු ග්‍රහය මේ උෂ්ණත්වයේ වැඩි. ඒකට හේතුව මෙයාගේ මේ කාබන් ඩයොක්සයිඩ් අධික මේ වායු ගෝලයක් තියෙනවා. දැන් අපි ඔයගොල්ලෝ දන්නවා දැන් මිනිස්සු මේ වෙද්දි පරීක්ෂණ කරනවා උත්සාහ කරනවා නේද අඟහරුට යන්න. දැන් මේ වෙද්දි පෞද්ගලික ආයතනයක් තියෙනවා ටෙස්ලා කියලා ඇමරිකාවේ. ඒගොල්ලෝ NASA එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ තව අවුරුදු කීපයකින් මේ අඟහරු ග්‍රහයට ගමන් කරන්න එහෙම ඒගොල්ලන්ගේ තියෙනවා මේ සැලසුම. එතකොට නමුත් මේ අඟහරුට වැඩිය සිකුරු අපිට ළඟයි. හැබැයි මිනිස්සු උත්සාහ කරන්නේ විද්‍යාඥයෝ උත්සාහ කරන්නේ සිකුරුට යන්න. මොකද සිකුරුගේ ජීවත් වෙන්න බැරි පරිසර තත්ත්වයක් තියෙනවා කියලා තමයි කියන්නේ. අධික විෂ වායු ගෝලයක් තියෙනවා මේ විදිහට. හරි? අපි ඉරබඩු තරුව කියලා එහෙම කියන්නේ මේ සිකුරු තරුවට. උදේට කියනවා නැගණිය රහස් තියෙනවා උදා තරුව කියලා. හවසට බටහි රහස් තියෙනවා. එතකොට ඉරබඩු තරුව කියලා කියනවා. දැනට මිනිස්සු දන්න හැටියට ජීවයේ තියෙන එකම ග්‍රහලෝකය තමයි අපේ පෘථිවිය. ජීවයේ තියෙන එකම ග්‍රහලෝකය. අනිත් ග්‍රහලෝකවල ජීවයේ තියෙනවයි කියලා තියෙන්න පුළුවන් කියලා සැක කරනවා. නමුත් සැක කරාට ඒක තාම තහවුරු වෙලා නැහැ. ඒක නිසා ජීවයක් තියෙනවා කියලා තහවුරු කරගත්තු එකම ග්‍රහලෝකය තමයි අපේ පෘථිවිය. ඒතර පෘථිවියේ පෘෂ්ඨයෙන් 3න් 2ක් සාගර වලින් වැහිලා තියෙනවා නේද? ඒ වගේම ජීවින්ට හිතකර පරිසරයක් තියෙන්නේ අපේ පෘථිවියේ විතරයි අපි දන්න විදියට. හැබැයි වර්තමානයේ විවිධ පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝකවල ජලය පවා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අඟහරුගේ මතුපිට පෘෂ්ඨයට යටින් ජලය තියෙනවා. චන්ද්‍රයාගේ ජලය තියෙනවා කියලා හොයාගත්තා. ඒ විතරක් නෙවෙයි බ්‍රහස්පතිගේ සමහර චන්ද්‍රයන්ගේ තියෙනවා විශාල ජල ප්‍රමාණයක්. නේද? ඒකට ඒ වාගේ තැන්වල ජීවය තියෙන්න පුළුවන් කියලා සැක කරනවා. නමුත් හොයාගෙන නැහැ. තහවුරු කරගෙන නැහැ. තහවුරු කරගෙන තියෙන්නේ අපේ පෘථිවිය විතරයි. හරි. ඒතකොට ජීවින්ට හිතකර වායු ගෝලයක් තියෙනවා. ඒ වාගේ විශේෂ ලක්ෂණ ගණනාවක් තියෙනවා පෘථිවියේ. ඊට පස්සේ අඟහරු ග්‍රහය රතු ග්‍රහය කියලා හදනවා. මිනිසාගේ වැඩිම අවධානයක් මේ වෙද්දී යොමු වෙලා තියෙන්නේ මේ
අඟහරු ග්‍රහයට. මොකද විද්‍යාඥයෝ විශ්වාස කරනවා අනාගතයේදී මේ අඟහරු ජනාවාස කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ළමයි අපේ පෘථුවිය තව ටික කාලයක් යද්දී මේ වැඩි වෙන ජනගහනයයි ඔය තියෙන දේවත් එක්ක ලොකු ගැටලු ඇති වෙනවා අපේ පෘථුවිය. එකක් පෘථුවියේ තියෙන සම්පත් ප්‍රමාණවත් නැතිකම. ඒක නිසා එක්කෝ මේ මිනිසුන්ට වඳ වෙලා යන්න වෙනවා. එහෙම නැත්නම් වෙන ජීවත් වෙන්න තැනක් හොයාගන්න වෙනවා. දැන් සමහරු කියනවා අපි අඟහරුගෙන් මෙහෙ ඇවිල්ලා පදිංචි වෙච්ච කට්ටියක් කියලා. මේ පෘථුවියේ ඉන්න අය. ඒක කෙනාගේ මත තියෙනවා ඉතින්. නේද? විද්‍යාඥයින්ගේ විවිධ මත තියෙනවා ඒ විදිහට. සමහර අය කියනවලු එහෙම. අපි පිටසක්වල ජීවීන් කියලා පෘථුවියට ඇවිල්ලා පදිංචි වෙච්ච. ඔය මේ ළඟදී පොඩි කතාවක් ගියා මේ චූටි කතන්දර ටිකක් අහගන්න. දැන් මේ ග්‍රහ මොකක්ද සෞර ග්‍රහ මණ්ඩලය ගැන කියද්දී මේ ඇමරිකාවේ ඉන්නවා මේ පෙරාත්මේ කියන ළමයෙක් ඉන්නවලු. එතකොට එයා කියනවලු එයා කලින් ජීවත් වුණේ අඟහරුගේ කියලා. එයා කියනවලු අඟහරුගේ මේ පෘෂ්ඨයට යටින් ඉතින් මේ පෙරාත්මේ කියන එක සමහරු පිළිගන්නේ නැහැ. නමුත් සමහර අය පිළිගන්නවා. පුනර්භවයේ තියෙනවා කියලා නේද? එතකොට එයා කියනවලු මේ අඟහරුගේ මේ පෘෂ්ඨයට යටින් ජීවත් වෙනවා තාම කියලා මිනිස්සු. එතකොට අඟහරු ග්‍රහය එයා කියනවලු මේ ඉස්සර කාලේ ජීවේ තිබ්බදනක් ඊට පස්සේ මේ විශාල න්‍යෂ්ටික යුද්ධ වෙලා ඒ වගේ ප්‍රශ්නින්ද මතු පිට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වුණා කියලා. නමුත් විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ අඟහරු ඒගොල්ලන්ට පුළුවන් ජනාවාස කරන්න කියලා. එහෙම ඒගොල්ලෝ විශ්වාස කරනවා. හරි. මේ ළඟදී තිබ්බ හොඳ වැඩසටහනක් ඕගොල්ලෝ මේ දවස්වල ගෙදර ඉන්නවා නම් බලන්න වැඩසටහනක් කියන්නේ වීඩියෝ එකක් මම දැක්කා තියෙනවා මේ ලංකාවේ නයිවල පැත්තේ ඉපදිලා තියෙන ළමයි පුනර්භවයේ කියනවා. එයා භාෂා 3ක් කතා කරනවා. දෙකේ පන්තියේ ළමයි හින්දි භාෂාව, ඉංග්‍රීසි භාෂාව සිංහලට වඩා හොඳට කතා කරනවා. ඒකම එයා දෙකේ පන්තියේ ළමයෙක්ට දන්නේ නැති බොහොම විද්‍යාත්මක දේවල් කියනවා. ඒතොර එයා කියන්නේ එයා මේ අභ්‍යවකාශ යානයකින් එද්දී ඒක පිච්චිලා ගිනිගත්තා. ඊට පස්සේ එයා මැරුණා කියලා එහෙම හරි ලස්සන වීඩියෝ එකක් තියෙනවා. අන්තර්ජාලයේ තියෙන්නේ මේ මම ඕගොල්ලන්ගේ ගෲප් එකට ඕනනම් ඒකේ ලින්ක් එක දාන්නම්. නිකන් ගමන් ගිහින් බලන්න ඔය නයිට් ටයිම් ඩේ ටයිම් තියෙනකොට. හරි. හරි වටිනවා ඒකයි. රයිට් එතකොට මේ විදිහට බලන්න මේ අඟහරු ග්‍රහය කියන්නේ තුන්වෙනි ග්‍රහ ලෝකයේ මේ තුන නෙවෙයි හතරවෙනි එක. කාබන් ඩයොක්සයිඩ් වැඩි වායුගෝලයක් තියෙන්නේ. නමුත් විද්‍යාඥයෝ කියනවා මේ වෙද්දි මේ මිනිසුන් රහිත යාන ඔයගොල්ලෝ දන්නවා අඟහරුට යවලා තියෙනවා. එතකොට මේ යාන අඟහරු මත විවිධ පරීක්ෂණ කරනවා. අඟහරුගේ ඡායාරූපය වුණා. මේ දේවාගේ විවිධ දේවල් මේ වෙද්දි ඇමරිකාවේ NASA ආයතනයෙන් මේ අඟහරු ගවේෂණය සඳහා සිදු කරනවා. හරි. ඊළඟේ බ්‍රහස්පති ග්‍රහය. බ්‍රහස්පති ග්‍රහය තමයි සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහය. දැන් මේ අර බුධ සිකුරු පෘථිවි අඟහරු කියන ග්‍රහලෝක වලට කියන්නේ මේ අභ්‍යන්තර ග්‍රහලෝක කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ඉනර් ප්ලැනට් කියලා. දැන් ඒ ග්‍රහලෝක තමයි ඝන මතු පිටක් තියෙන ග්‍රහලෝක. හැබැයි මේ බ්‍රහස්පතිගෙන් එහාට තියෙන ග්‍රහලෝකවල ඝන මතු පිටක් නැහැ. මේවා වායුමය යෝධයෝ කියලා කියන්නේ. මේවා වායුමය යෝධයෝ කියලා කියන්නේ. එතකොට මතු පිට මේ ඝන මතු පිටක් නැහැ මේ ග්‍රහලෝකවල. හරි බලන්න එතකොට විශාලම ග්‍රහලෝකයේ තමයි මෙහා සංයුතිය අණුව තියනවලු ඔක්සිජන් සෝඩියම් හයිඩ්‍රජන් ඒ වගේ විවිධ මූලද්‍රව්‍ය තියෙනවා. right බ්‍රහස්පති ඊට පස්සේ අපි දන්නවා සෞර ග්‍රහ මණ්ඩලයේ ලස්සනම ආකර්ශනීයම ග්‍රහලෝකය සෙනසුරු කියලා කියනවා අපි නේද? සෙනසුරට මේ ලස්සන ලැබිලා තියෙන්නේ එයාගේ වලලු පද්ධතියක් තියෙනවා. විද්‍යාඥයෝ කියනවා මේ වලලු පද්ධතිය ඉස්සර කාලේ තිබ්බ සෙනසුරුගේ උපග්‍රහයේ පිපිරිලා ඒකින් හැදිච්ච එකක් කියලා විද්‍යාඥයෝ කියනවා. හරි? දැන් මේ වගේම මේ බ්‍රහස්පතියේ තියෙන උපග්‍රහයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සෙනසුරුටත් උපග්‍රහයෝ ඉන්නවා ගොඩක්. ඊට පස්සේ යුරේනස් ග්‍රහය
සූර්යාගේ නම් 7 වෙනි ග්‍රහලෝකය. මෙයාගේ ළමයි තියෙනවා වලලු පද්ධතියක්. හැබැයි වලලු පද්ධතිය එච්චර පැහැදිලි නෑ. ඊට පස්සේ නෙප්චූන් ග්‍රහලෝකය. අටවෙනි ග්‍රහලෝකය නේද? දැන් මෙන්න මේ නෙප්චූන් විතරයි මේ වෙද්දි මේ නෙප්චූන්ට යනකම් විතරයි අපි ග්‍රහලෝක කියලා කියන්නේ. ඊට පස්සේ මේ ප්ලූටෝ කියන එක වර්තමානයේ අපි හඳුන්වන්නේ වාමන ග්‍රහලෝකයක් කියලා. වාමන ග්‍රහලෝකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ග්‍රහලෝක තත්වයෙන් පහළට දාලා තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. දැන් ග්‍රහලෝකයක් නම් ළමයි එයාට තියෙන්න ඕනේ નિયમિત කක්ෂයක් තියෙන්න ඕනේ. කක්ෂය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහට කතා කරනවා. ඒ කියන්නේ සූර්යයාට ගමන් කරන පිරිසිදු ගමන් මාර්ගයක් තියෙන්න ඕන ග්‍රහලෝකයක. මේ ප්ලූටෝ කියන එක්කෙනා ග්‍රහලෝකයක තත්වයෙන් අයින් කරන්න ප්‍රධානම හේතුව තමයි ඒක. ඒ මොකද්ද හේතුව? ප්ලූටෝගේ සූර්යයාට ගමන් කරන මාර්ගයේ ප්ලූටෝ හැරුණාම තවත් කට්ටිය ගමන් කරනවා කියලා කියනවා. මෙයාට තියෙනවා චාරොන් කියලා උපග්‍රහයින් පවා ඉන්න එක්කෙනෙක්. නමුත් මේක සලකන්නේ වාමන ග්‍රහලෝකයක් කියලා. හරි. එතකොට ඔන්න විදියට අපි ඔය ඉක්මනින් මේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කීපයක් ගැන කතා කරේ. ඒතකොට සෞරග්‍රහ මණ්ඩලයේ ළමයි මේ ග්‍රහලෝක වලට අමතරව තව ඉන්නවා උපග්‍රහයින් ඉන්නවා. ඒ වගේම වාමන ග්‍රහයින් ඉන්නවා. ඒ වගේම ග්‍රාහක තියෙනවා. මේ වාගේ විවිධ ආකාශ වස්තු විශාල ප්‍රමාණයක් තියෙන තැනක් තමයි සෞරග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ. අපි පොඩ්ඩක් කෙටියෙන් ලියාගමු මේ සෞරග්‍රහ මණ්ඩලය ගැන පොඩි විස්තරයක්. සෞරග්‍රහ මණ්ඩලය anu අප සැම වාසය කරන ග්‍රහ මණ්ඩලයයි. එපා ඔයගොල්ලෝ ග්‍රහ මණ්ඩලයයි. සර් පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්ද? මොකද? සර් ඒ ඡේදය ආයි පොඩ්ඩක් කියන්නකෝ. සෞරග්‍රහ මණ්ඩලය anu අප සැම වාසය කරන ග්‍රහ මණ්ඩලයයි. විශ්වයේ පිහිටි අනන්ත චක්‍රාවාට මේ චක්‍රාවාට වල ඉංග්‍රීසියෙන් කියනවා ගැලැක්සි කියලා. ගැලැක්සි චක්‍රාවාට අනන්ත චක්‍රාවාට අතරින් එක් චක්‍රාවාටයක් වූ සර් පොඩ්ඩක් මුල ඉඳන් කියන්නකෝ. විශ්වයේ පිහිටි අනන්ත චක්‍රාවාට අතරින් එක් චක්‍රාවාටයක් වූ
ශීරපතය එක් චක්‍රාවාටයක් වූ ශීරපතය ශීරපතය නැමැති චක්‍රාවාටයේ ශීරපතේ නැමැති චක්‍රාවාටයේ පිහිටි එක් තාරකාවක් වන පිහිටි එක් තාරකාවක් වන පිහිටි එක් තාරකාවක් වන සූර්යා සහ එය වටා පිහිටි සූර්යා සහ එය වටා පිහිටි ග්‍රහලෝක 8කින්ද උපග්‍රහයන් සහ වාමන ග්‍රහලෝක වලින්ද වල්ගාතරු ග්‍රාහක කැබලි සහ මිනිසා විසින් ගුවන්ගත කරන ලද කෘතිම චන්ද්‍රිකා ආදීන්ද සෞරග්‍රහ මණ්ඩලය සමන්විත වේ. සෞරග්‍රහ මණ්ඩලය සමන්විත වේ.
එතකොට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානිය තමයි ළමයි සූර්යයා. ඊට අමතරව තියෙනවා අපේ ග්‍රහ ලෝක 8ක් තියෙනවා නේද? කවුද ග්‍රහ ලෝක 8? බුධ, සිකුරු තියෙනවා, පෘථිවි, සූර්ය, ගහරු, බ්‍රහස්පති තියෙනවා, එතනින් අපි සෙනසුරු තියෙනවා, යුරේනස් තියෙනවා, නෙප්චූන් තියෙනවා. මේ තමයි ග්‍රහ ලෝක 8. තව ඉන්නවා වාමන ග්‍රහය. වාමන ග්‍රහය. ඔයගොල්ලෝ දන්න වාමන ග්‍රහ ලෝකයක් කියන්නේ? ප්ලූටෝ. වාමන ග්‍රහ ලෝකයක් තමයි ළමයි ප්ලූටෝ. ප්ලූටෝ. මයික් එක ඕෆ් කරලා තියාගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන් කරලා කියන්න. වාමන ග්‍රහ ලෝක ඒ මොකද මට ඕනනම් පුළුවන් ඕගොල්ලන්ගේ මයික් එක ඕගොල්ලන්ට ඔන් කරන්න බැරි විදියට ඕෆ් කරන්න. මේ ගෙවල් වල අර සද්දපද්ද ඇහෙන නිසා මම මේ කියන්නේ ඒ වගේම අනවශ්‍ය සද්දත් ඇහෙනවා වගේ මට ඇහුණා. ඉතින් මට ඕන නම් ඕගොල්ලන්ගේ සම්පූර්ණ සද්ද නවත්තලා ඔක්කොම ටික මට කරගෙන යන්න පුළුවන්. ඉතින් අර ගැටලුවක් ළමයිකට ආවොත් ඇහුන්නේ නැත්තම් ඒක නිසා තමයි ඔය මයික් එක ඔන් කරන්න ඔප්ෂන් එක දීලා තියෙන්නේ. ඒක නිසා ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහලා ඕෆ් කරලා තියාගන්න තමයි. හරි? right. වාමන ග්‍රහ ලෝක කීපයක් අපි එහෙම මෙහෙම ප්ලූටෝ නේද? තව ළමයි ඉන්නවා සර් එරිස්. එරිස්. ඔව්. මේ වාගේ වාමන ග්‍රහ ලෝක ඉන්නවා. right. ඊට පස්සේ තව උපග්‍රහයෝ ඉන්නවා නේද? වාමන ග්‍රහ ලෝකේ ඉන්නවා. උපග්‍රහයෝ ඉන්නවා. අපේ චන්ද්‍රයාන වගේ උපග්‍රහයෝ ඉන්නවා. ඒතර මෙන්න මේ වාගේ ලොකු ලැයිස්තුවක් තියෙනවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ. හරි. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ළමයි මෙන්න මේ සූර්යයා සහ ග්‍රහ ලෝක ටිකයි වාමන ග්‍රහ ලෝක නම් වශයෙන් ඕනේ නැහැ. වාමන ග්‍රහ ලෝක කියලා ලියන්න. නම් ඕනේ නැහැ. ඊට පස්සේ උපග්‍රහයන් ලියන්න ඒකට නම් ඕනේ නැහැ. හරි. මේ ටික ලියා ගන්නකො අපේ සෞරග්‍රහ මණ්ඩලේ යටින් යට ලියන්නේ. මේ ටික මෙහෙම යන්නට ලියා ගන්න. ඊට පස්සේ මේ ටික ඊට පස්සේ මේ දෙන්න ලියන්න. සෞරග්‍රහ මණ්ඩලයේ ඔන්න ඔය කට්ටියකින් තමයි සමන්විත වෙන්නේ.
ඉවර නම් ළමයි කියන්න මට. ඉවරයි. 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 හරි. අපි ලියමු ඊට පස්සේ ග්‍රහලෝකයක භ්‍රමණය හා පරිභ්‍රමණය කියලා මාතෘකාව. ග්‍රහලෝකයක භ්‍රමණය සහ පරිභ්‍රමණය. අපි චුට්ටක් බලලා ඉමු ග්‍රහලෝකයක භ්‍රමණය පරිභ්‍රමණය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි දැන් මේ තියෙන්නේ ළමයි අපේ සූර්යයා වටා අපේ පෘථුවිය ගමන් කරන හැටි. ඔයගොල්ලෝ දන්නවා අපේ මේ සෞරග්‍රහ මණ්ඩලේ සූර්යාගේ තියෙන ලොකු ගුරුත්වාකර්ෂණ බලයක් නේ. ඇදගැනීමේ බලයක් තියෙනවා තමයි. එතකොට මේ ග්‍රහලෝක ආකාශ වස්තු ඔක්කොම සූර්යයා වටා වේගයෙන් කැරකෙනවා. ගැලවිලා යන්නේ නැහැ. නිකන් හිතන්නකො මේ ඕගොල්ලෝ දැකලා ඇති පෙරහැරක ගිනි බෝල කරකවන එක. ගිනි බෝලේ අර ගිනි බෝල කරකවන එක්කෙනාගේ ඔළුව වටේ කරකවනවා එයා. හැබැයි ගිනි බෝලේ ගැලවිලා විසි වෙන්නේ නැහැ. බැරි වෙලාවක් ගිනි බෝලේ ගැට ගහලා තියෙන කේබල් එක කැඩුනොත් ඒක ගැලවිලා විසි වෙනවා. අපේ ග්‍රහලෝකත් ඒ වගේ තමයි. ග්‍රහලෝකත් සූර්යයා වටා වේගයෙන් හරියට අර ගිනි බෝලේ කරකවන එක්කෙනාගේ ඔළුව වටේට කැරකෙනවා වගේ කැරකෙනවා. ඒ ගිනි බෝලේ කරකවන එක්කෙනා කේබල් එකකින් ඇදගෙන ඉන්නවා වගේ ග්‍රහලෝකෙකුත් සූර්යයා ඇදගෙන ඉන්නවා සූර්යාගේ පැත්තට. හැබැයි කේබල් එකක් දාලා නෙවෙයි ඇදගෙන ඉන්නේ. කොහොමද ඇදගෙන ඉන්නේ? ගුරුත්වාකර්ෂණ බලය. සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය මගින් ග්‍රහලෝකය එයාගේ පැත්තට ඇදගෙන ඉන්නේ. right? එතකොට බලන්න මේ ග්‍රහලෝකයේ කොහොමද සූර්යා වටේ යන්නේ කියලා නිකම්ම නෙවෙයි යන්නේ. ග්‍රහලෝකයේ එයාගේ වටේ කැරකෙවි තමයි සූර්යා වටේ යන්නේ. මේ බලන්න. තමන්ගේ වටා කැරකෙමින් සූර්යා වටා යනවා. හරි? ඔයගොල්ලන්ට පේනවා ළමයි මේ ග්‍රහලෝකයේ දහම් ඔයා පාඩමට අවධානයෙන්ද ඉන්නේ? ඔව් සර්. එහෙමනම් ඔයාගේ chat එක නවත්තන්න අනවශ්‍යයි. සිග්නල් නැහැ. හරි? ඔයා ওই chat එක තියෙන්නේ ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුතේ. ඔය පන්ති අනිත් අයට හායි බායි කියන්න chat එක පාවිච්චි කරන්න එපා. උත්තරයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒකෙන් අහන්න. එහෙම නැත්නම් මම රිමූව් කරලා දානවා මෙතනින්. right? හරි. එතකොට මේ විදිහට බලන්න මොකද ඔයා chat කරද්දී අනිත් අයගේ ඩිස්ප්ලේ එකේ මම අනිත් අයටත් එක්ක කියන්නේ එයාට විතරක් නෙවෙයි අනිත් අයගේ ඩිස්ප්ලේ එකේ ඔය chat එක යනවනේ. එතකොට ඒගොල්ලෝ මං කියන එක නෙවෙයි අහගෙන ඉන්නේ ඕගොල්ලෝගේ chat එක බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ chat එක පාවිච්චි කරන්නේ මේ පන්තියේදී මගෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න විතරයි. මයික් එක පාවිච්චි කරන්නේත් ඒකට විතරයි. ප්‍රශ්න ඕන එකක් තියෙනවා අහන්න පුළුවන්. ඉස්කෝලේ පන්ති වගේ එහෙම පාවිච්චි කරන්න නම් ලෑස්ති වෙන්න එපා. මොකද මම මෙතනින් කෙලින්ම රිමූව් කරලා පන්තියෙන් අයින් කරලා දානවා මේකෙන්. හරි? හොඳට මතක තියාගන්න එක. right. ආයි මට කියන්න සිද්ධ කරන්න එපා මේ දේවල්. මොකද මේ උපදෙස් දෙනවා අය දැන් මේ වෙන කරන්න දෙයක් නැති වෙනවනේ මොනවාම. හරි. මොකද අපි බොහොම සාමකාමීව කරගෙන ආපු පන්තියක්. right.
මේ මට මේ කිය හරි මුලින්දම අපි කතා කරමු ළමයි. ඔයගොල්ලන්ට පේනවා එතකොට මේ පෘථුවිය කැරකෙන්නේ ටිකක් ඇලවෙලා. එතකොට මේ රතු පාටින් තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා මේකට අපි කියනවා පෘථුවිය භ්‍රමණ අක්ෂය කියලා ළමයි. භ්‍රමණ අක්ෂය කියලා මේකට කියන්නේ. මේ අක්ෂය වටේට තමයි පෘථුවිය කැරකෙන්නේ. දැන් අපි ගත්තොත් මේව සිරස් රේඛාවක්. පෘථුවිය හරි මැදින් මෙහෙම සිරස්ව ගමන් කරන රේඛාවක් ගත්තොත් ඒකට කියනවා සිරස් අක්ෂය කියලා. මම රූපෙ පෙන්නන්නම් පස්සේ. සිරස් අක්ෂය රූපේ මම පෙන්නන්නම්. මේ තියෙන්නේ පෘථුවියේ සිරස් අක්ෂය. මේ රූප සටහන. එතකොට බලන්න මේ පෘථුවියේ සිරස් අක්ෂයට අංශක 23මාරක් ඇලවෙලා තමයි භ්‍රමණ අක්ෂය තියෙන්නේ. ඒ භ්‍රමණ අක්ෂය වටේ තමයි පෘථුවිය කැරකෙන්නේ. හරි? එතකොට පෘථුවිය භ්‍රමණය වෙන්නේ මෙන්න මේ භ්‍රමණ අක්ෂය වටේ. අපි මේ පෘථුවිය මේ භ්‍රමණ අක්ෂය වටේ කැරකෙවෙන එක හරියට බඹරයක් වාගේ. පෘථුවිය බඹරයක් වාගේ මේ භ්‍රමණ අක්ෂය වටේ කැරකෙවෙන එකට කියනවා පෘථුවියේ භ්‍රමණය කියලා. හරි එතකොට ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ මේ දකින්නේ පෘථුවියේ භ්‍රමණය ළමයි. ඔන්න ඔය විදිහට තමයි පෘථුවියේ භ්‍රමණය වෙන්නේ. හරි එතකොට මේකේ උඩ පැත්තට අපි කියනවා උත්තර ධ්‍රවය කියලා, පහළ පැත්තට කියනවා දක්ෂිණ ධ්‍රවය කියලා. හරි. දැන් මේ විදිහට භ්‍රමණය වෙවි තියෙන්නේ නෑ පෘථුවිය. මේ භ්‍රමණය වෙන ගමන් සූර්යා වටේ ගමන් කරනවා. ඒ සූර්යා වටේ යන එකට අපි කියනවා පරිභ්‍රමණය කියලා. ඔන්න ඔය විදිහට. ඕලන්ට පේනවා මොන පැත්තටද කරගෙන මංගේ වටේ කැරකෙන ගමන් සූර්යා වටේ ගමන් කරනවා. ඒතර අපි ඒකට කියන්නේ පරිභ්‍රමණය කියලා. සූර්යා වටේ යන එකට කියන්නේ පරිභ්‍රමණය කියලා. තමන්ගේ වටේ කැරකෙන එකට කියන්නේ භ්‍රමණය කියලා. මේ වීඩියෝ එකේ තව කාරණයක් පේනවා. ඒක මම පස්සේ එන්නම්. සෞරග්‍රහ මණ්ඩලයේ සම්බන්ධ සංසිද්ධි කියලා එකක් තියෙනවා. එතෙන්දී අපි ඒව ටික බලමු. හරි. එහෙමනම් ඔන්න ඔය විදිහට ළමයි හැම ග්‍රහලෝකයක්ම පෘථිවි විතරක් නෙවෙයි සෑම ග්‍රහලෝකයක්ම මෙන්න මේ විදිහට තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වෙන ගමන් සූර්යා වටා පරිභ්‍රමණය වෙනවා. හරි. අපි මේව ලියාගමු. චූටම් මේ රූපෙත් ඇඳ ගන්න ඕනේ හැබැයි. ඉස්සෙල්ලා මේ කළු පාට මේ පසුබිමේ තියෙන මේ රූප සටහන ඇඳ ගන්න. භ්‍රමණය සහ පරිභ්‍රමණය කියන මේ නම් කරලා තියෙන රූපය ඇඳ ගන්න. ඇඳගෙන මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. මයික් එක ඔන් කරලා ළමයි කියන්නේ ඉවර නම් ගැටලුවක් නැහැ.
අර මං කිව්වේ ඉවරයි. ඔව් එයා දන්න. හරි මේකේ ඔයගොල්ලන්ට සිග්නල් නැතුව මොනවා හරි ඇහෙන්නේ නැති එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එච්චර ගණන් ගන්න එපා මේ මං වීඩියෝ එක හෙට හරි අනිද්දා හරි දාන්නම් මේ YouTube එකට එතකොට ඒකෙන් බලන්න අඩුපාඩුවක් තිබ්බොත් group එකට දානවා වීඩියෝ එක හරි එවනම් අපි මෙහෙම ලියාගමු යටින් පෘථුවිය තම අක්ෂය වටා පෘථුවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් අඳපු නැති අය ඉන්නවනම් ඉක්මනින් ඇඳ ගන්න සමහර අය ඇඳලා නැහැලු විනාඩියක් දෙන්නම් තව හරි අපි ලියමු මං කිව්වා ඔයගොල්ලන්ට මෙහෙම පෘථුවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වේ භ්‍රමණය යනු තමා වටා කැරකීමයි භ්‍රමණය යනු තමා වටා කැරකීමයි සර් පෘථිවිය තම අක්ෂය වටා කැරක භ්‍රමණය යනු තමා වටා කැරකීමයි සයිට කලින් එක ඊට කලින් මං කිව්වේ පෘථුවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යා වටා පරිභ්‍රමණය වේ කියලා. හරි නේද? කවුද ඒ ගැටලුව අහපෙක් කෙනා? හරි සර් හරි. එතකොට භ්‍රමණය යනු තමා වටා කැරකෙනවා. දැන් අපි කිව්වා අපි දැක්කා ඔයගොල්ලෝ දැකලා සමානට ළමයි මේ බඹරයක් කරකවන්නේ. බඹරෙකුත් එහෙමනේ. බඹරයක් කරකවද්දි බඹරේ තමන්ගේ වටේමයි කැරකෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දැකලා ඉතින් අර උඩරට නැටුම් වලදී තියෙනවා මේ භ්‍රමණය පරිභ්‍රමණය දෙකම වෙනවා එතන. අර නැට්ටුව ඉන්නව අර මේ එයාගේ වටා කැරකි එයා වේදිකාව වටේ යන එකක් තියෙනවා. ඒ වගේ එකක් තමයි මේ භ්‍රමණයයි පරිභ්‍රමණයයි කියන්නේ.
එතකොට භ්‍රමණය කියන්නේ තමාගේ මත තියෙන අක්ෂයක් වටා කැරකෙනවා. උදාහරණයක් මතක තියාගන්න බඹරයක් කැරකෙනවා. භ්‍රමණය යනු තමා වටා කැරකීම. හරි? ඒකටම ලියන්න පෘථුවිය තම අක්ෂය වටා භ්‍රමණය වන්නේ සිරසට अंशक 23 हमारा 23.5 अंशक 23 हमारा एलवी पवतिन अंशक 23 हमारा एलवी पवतिन भ्रमण अक्षय वटाय සර් මොකක්ද දැන්කෝ වාක්‍යය? සිරස් අක්ෂය. ඒතර සිරස් අක්ෂයට अंशක 23 හමාරක් ඇලවෙනා තමයි මේ භ්‍රමණ අක්ෂය තියෙන්නේ. ඒතර භ්‍රමණ අක්ෂය වටා තමයි පෘථුවිය මේ විදිහට භ්‍රමණය වෙන්නේ. ඒකයි මේ කියන්නේ. සිරසට अंशක 23 හමාරක් ඇලව පිටි භ්‍රමණ අක්ෂය වටායි. අලුත් රූලකින් ලියන්න උදේ. සර් ඒ වාක්‍ය මුලින් නම් කියන්නකෝ. මුලින් නම් මට මතක නැහැ. මම පොත බලාගෙන නෙවෙයිනේ කියන්නේ. ඔයාලට මේක පුතේ දැන් මෙහෙමයි ඔයා අහුණු ටික ලියා ගන්නකො ඔයාලට නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන් මම වීඩියෝ එක දාපු ගමන්. හරි? right. ඊට පස්සේ අලුත් රූලකින් මෙහෙම ලියන්න. අර ලියන්න කලින් අහගන්න. දැන් ඊට පස්සේ පරික්‍රමණය කියන්නේ මොකක්ද? පරික්‍රමණය කියන්නේ තමාගේ පිටත තියෙන ලක්ෂයක් වටා කරගෙන. ඔයගලන්ට කියනවා දැන් මේ ඉන්න පෘථුවිය නිල් පාට තියෙන්නේ. ඒ පෘථුවිය සූර්යයා වටා ගමන් කරනවා. එතකොට සූර්යයා කියන්නේ පෘථුවියෙන් එළියට තියෙන්නේ. එයාගේ වටේ යන එකට අපි කියනවා පරික්‍රමණය. නැත්නම් මෙහෙම හරකේ හරක බැඳලා ඉන්නවා ගහක. එතකොට හරක මොකද කරන්නේ? ගහ වටේ කැරකෙනවා. ඒ වගේ එකක් තමයි මේ කියන්නේ පරිභ්‍රමණ චලනයක් කියන්නේ. පරිභ්‍රමණයක් කියන්නේ තමාගෙන් පිටත තියෙන ලක්ෂයක් වටා යන. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා පෘථුවියේ භ්‍රමණ කක්ෂය නැත්නම් මේ භ්‍රමණය වන මාර්ගයට අපි කියන්නේ කක්ෂය කියලා. පෘථුවිය භ්‍රමණය වන මේ මාර්ගයට නමක් කියනවා. මේකට කියන්නේ පෘථුවි කක්ෂය. පෘථුවි කක්ෂය. ඒක මේ පෘථුවි කක්ෂය ළමයි ඉලිප්සාකාර හැඩයක් තියෙනවා. මොකද ඉලිප්සාකාර කියන්නේ? මේක වෘත්තාකාර හැඩයක් නෙවෙයි, රවුන්ඩ් හැඩයක් නෙවෙයි තියෙන්නේ ඉලිප්සාකාර හැඩයක්. ආසන්න වශයෙන් කියනවා නම් අර බිත්තරයක හැඩය වගේ. ඒක තමයි ඉලිප්සාකාර හැඩය කියන්නේ. බිත්තරයක් කියන්නේ තනිකරම ඉලිප්සයක් නෙවෙයි නම. බිත්තරේ එක පැත්තක් මහත වැඩි. ඒ වගේ නෙවෙයි. ඉලිප්සාකාර කක්ෂයක තමයි යන්නේ. මේ හැඩේ ඉලිප්සාකාර හැඩය කියලා මේකට කියනවා. හරි. ලියන්න මේ මාළුත් රූලකින්. පෘථුවිය සූර්යයා වටා ගමන් කිරීම පෘථුවිය සූර්යයා වටා ගමන් කිරීම පරිභ්‍රමණයක් යනුවෙන් හැඳින්වේ. පරිභ්‍රමණයක්
යනුවෙන් හැඳින්වේ. පෘථුවිය සූර්යා වටා ගමන් ගන්නා මාර්ගය පෘථුවිය සූර්යා වටා ගමන් ගන්නා මාර්ගය පෘථුවි කක්ෂය යනුවෙන් හඳුන්වන අතර පෘථුවි කක්ෂය යනුවෙන් හඳුන්වන අතර සූර්යා වටා ගමන් කිරීමට පෘථුවියට දින 365යි පැය 6ක් දින 365යි පැය 6ක් ගත වේ. පුතේ පැය 6කුයි විනාඩි ගානකුයි තප්පර ගානකුයි තියෙනවා. එච්චර දුරට ඕනේ අපි 365යි පැය 6යි. නැත්නම් 365යි 4න් එකයි. දිනවල කියන. දින 365යි පැය 6ක් ගත වේ. දැන් මේත් එක්ක ළමයි මේ නොකිය බැරි කාරණයක් තියෙනවා. ඒක චුට්ටක් අහගන්න. මේකට සම්බන්ධ එකක්. ඔයගොල්ලෝ දන්නවා සිංහල අලුත් අවුරුද්ද තියෙන්නේ අප්‍රේල් 12 13 14 ඔය දවස්වලනේ. 13 14. ඉංග්‍රීසි අවුරුද්ද එනවා තව ටික දවසක්. ඉංග්‍රීසි අවුරුද්ද එන්නේ කවද? ජනවාරි 1 වෙනිදා. අවුරුද්දක් කියන්නේ මොකක්ද? අවුරුද්දක් කියන්නේ අපේ පෘථුවිය සූර්යා වටා එක රවුමක් ගමන් කරන්න ගත වන කාලය. ඒ කියන්නේ එක රවුමක් සම්පූර්ණ වුණාම තමයි අපි අවුරුද්ද කියලා කියන්නේ. පෘථුවිය සූර්යා වටා එක රවුමක් සම්පූර්ණ වුණාම තමයි අවුරුද්ද කියලා කියන්නේ. එතකොට ඉංග්‍රීසි අවුරුද්දේදී දවස් 365න් තමයි අවුරුද්ද ගන්නේ. හැබැයි සිංහල අලුත් අවුරුද්ද තමයි හරිම විදිහට අවුරුද්ද ගන්න. දැන් සිංහල අලුත් අවුරුද්දේ ඔයගොල්ලෝ දන්නවා එක කාලෙක ඔන්න දවල් 12ට තියෙනවා ආහාර අනුභවය. ඔයගොල්ලෝ බලන්න ලිතක් අරන් බලන්න අවුරුදු 3ක 4ක ලිත් අරගෙන අවුරුද්දෙන් අවුරුද්ද බලන්න. අපි හිතමු මේ අවුරුද්දේ තියෙනවා අප්‍රේල් 13 දවල් 12ට. ඊළඟ අවුරුද්දේ තියෙන්නේ අප්‍රේල් 13 හවස 6ට. ඊළඟ අවුරුද්දේ තියෙනවා අප්‍රේල් 13 රෑ කීයට. ඊළඟ අවුරුද්දේ තියෙනවා අප්‍රේල් 14. ඊට පස්සේ අවුරුද්දේ ආය අප්‍රේල් 13ට. ඔන්න ඔය විදිහේ රටාවක් තියෙනවා. කොහොමද ඒක එන්නේ? හරිම විදිහට අවුරුද්ද බලන්නේ සිංහල අවුරුද්ද. මම චුට්ටක් ඒක කියන්න මේ අපේ පෘථිවියේ පරිභ්‍රමණයට දින 365 පැය 6ක් යනවා. මේ පැය 6යි විනාඩි ගානයි තප්පර ගානයි හරියටම ගන්නේ සිංහල අවුරුද්ද. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණයක්.
ඒක ටුට්ටක් අහගන්න ඉස්සෙල්ලා. දැන් අපි හිතමු මේ විදිහට සූර්යයා මැද ඉන්නවා. මේ සූර්යයා වටේ අපේ පෘථිවිය ගමන් කරනවා. අපි දැන් මෙතන ඉන්න ඕන අවුරුද්ද පටන් ගන්න මෙතනින් කියලා හිතන්නකෝ. ඒතර අවුරුද්ද මෙතනින් පටන් ගන්න අපේ පෘථිවිය ඔන්න යනවා සූර්යයා වටා පරික්‍රම වෙනවා. පරික්‍රම වෙලා දවස් 365යි කියද්දි ළමයි මෙන්න මේ හරිය. හරි. එතකොට ඉංග්‍රීසි අවුරුද්දේ මොකද කරන්නේ? මෙතනින් ගන්නවා අවුරුද්ද. ඔන්න පළවෙනි අවුරුද්ද මෙතනින් ගත්තා ඉංග්‍රීසි අවුරුද්ද. ඊට පස්සේ ආයෙ මෙතනින් ගන්න ඊළඟ අවුරුද්ද. ඔන්න මම ඊළඟ අවුරුද්ද වෙන පාඩයක් ගන්නවා. එතන මෙතනින් එන්නේ ඊළඟ. මෙතනින් ඇවිල්ලා පටන් ගන්න ආයෙ දින 365 දී මැද. 365 පැය 6ක් යනවා මෙතෙන් පටන් ගන්න. හැබැයි දැන් මගේ මෙතනින්. මේ දැන් මෙතන පැය 6ක් තිබුණා මෙතනත් පැය 6ක් තිබුණා. දැන් ඊළඟ අවුරුද්දේ මෙතනින් ගන්න පටන් ගන්නවා. මම ඒක වෙන පාඩයකින් ආයෙ. මෙතනින් යනවා. රවුම ගිහින් ආයෙ 365 නවත්තනවා. තව පැය කීයක් එකතු වෙනවද? 6ක්. ඔන්න දැන් අවුරුදු 3යි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ආයෙ පටන් ගන්න මෙතන. මේ කොළ පාට අපි නවත්තුවා. ඊට පස්සේ මෙතනින් පටන් ගන්න ආයෙදී මොකද කරන්නේ? ඔන්න ඊළඟ අවුරුද්දේ ළමයි මෙතනින් නවත්තන්නේ දානවා නේද? දැන් මේ හරියට කියමු 365යි 365යි ඔන්න මෙතනින් තමයි ඉතුරු ටික අදින්නේ මේ අවුරුද්ද. අවුරුදු 4කට සැරයක් අධික අවුරුද්දක් ගන්නේ ඉංග්‍රීසි ක්‍රමයට වෙන්නේ. අධික අවුරුද්දක් ගන්නේ. හරි. ඔන්න අවුරුදු දැන් 365යි පැය 6යි මෙතෙන්ට යද්දි ඊට පස්සේ මෙතෙන්ට යද්දි පැය 12යි නේද? මෙතෙන්ට යද්දි පැය 18යි එහෙමනම් මෙතෙන්ටම දානවා දවස් 366යි. නේද? එතකොට අධික අවුරුද්ද හැදෙන්නේ ඉංග්‍රීසි අවුරුද්දේ අධික අවුරුද්ද හදන්නේ කොහොමද? හැබැයි සිංහල අවුරුද්දේ මොකුත් නෑ ළමයි. සිංහල අවුරුද්දේදී අවුරුද්ද ලබන්නේ මෙතනින් පටන් ගන්නවා දවස් 365යි පැය 6යි විනාඩි ගානයි තප්පර ගානයි කියලා ආයෙ මෙතෙන්ට එද්දි තමයි උන් අලුත් අවුරුදු නැකතේ. නේද? ඒ විදිහට බලපුවාම අපේ සිංහල අලුත් අවුරුදු ක්‍රමය තමයි හරිම ක්‍රමය. මේ දවස්වල සිංහල අපේ සිරිත් විරිත් අනම්මනම් වලට පොඩි පොඩි නේද අර බෙහෙත් වලට එහෙම යනවනේ එක එක සිද්ධි. ඒකත් එක්ක මම මේ කිව්වේ. හරි. ඉතින් ඒ විදිහට එහෙමනම් අපි කතා කරේ භ්‍රමණය සහ පරිභ්‍රමණය ගැන. right. එහෙමනම් අපි මේ තියෙන්නේ ළමයි මේක ලියන්න ඕනේ නෑ. අච්චු පොතේ තියෙන වගුවක් මම මේ දැන්නේ. මේකේ තියෙනවා මේ ග්‍රහලෝක සම්බන්ධයෙන් විස්තර ටිකක්. මේක පාඩම් කරන්න ඕනේ නෑ. හරි? පාඩම් කරන්න ඕගොල්ලෝ පෘථිවිය ගැන විස්තර ටික පාඩම් කරගන්න. පෘථිවිය ගැන විස්තර. අනිත් ඒවා පාඩම් කරන්න එපා. මේව මතක තියාගන්න බෑ. එහෙම මතක තියාගන්න අවශ්‍යත් නෑ. විභාගෙට අහන්නේ නෑ මේ ඉලක්කම්. ඒකින්ද මේක පාඩම් කරන්න අවශ්‍ය නෑ. පෘථිවියේ තොරතුරු ටික විතරක් මේකෙන් මතක තියාගන්න ඕගොල්ලෝ. මෙන්න මේ ටික සූර්යාගේ සිට දුර කිලෝමීටර් මිලියන 149.6යි විශ්වම්භයේ කිලෝමීටර් 12756යි අපේ පෘථිවිය භ්‍රමණ කාලය දින 1යි පැය වලින් 24යි පරිභ්‍රමණ කාලය දින 365යි පැය 6යි වාර්ෂිකයි කියලා ගන්නවා අපි අවුරුද්දක් කියලා ගන්න එක නේද කක්ෂතලයට අපි ආනතෝ යන්නේ අංශක 23මාරක් උපග්‍රහයෙන් කෙනෙක් ඉන්නවා ඒක ඔන්න ඒ තොරතුරු ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඒ හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉතින් දුරු ටික පාඩම් කරගත්තට වරදක් නැහැ නමුත් ඒක විභාග වලට අහන්නේ නැහැ අපිට එච්චර ප්‍රයෝජනයක් නැහැ ඒ තොරතුරු මොකද මේ තොරතුරු ඕනතරම් මූලාශ්‍ර තියෙනවා ළමයි ඔයාලට අනිත් එක තමයි දැන් මේ උපග්‍රහය ඉන්නම අපි පාඩම් කරාට වැඩක් නැහැ වැඩක් නැත්තේ ඇයි සාමාන්‍යයෙන් ඔය බ්‍රහස්පති සෙනසුරු යුරේනස් මේ උපග්‍රහය අවුරුද්දෙන් අවුරුද්ද හොයා ගන්න අලුත්යි දැන් මේ තියෙන උපග්‍රහය ගන්න නෙවෙයි අපි මේ පොත ගෙවුවේ දැන් අවුරුදු 3-4කට කලින් ඕගලන්ට ඕන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න කවුද බ්‍රහස්පති උපග්‍රහය කීයක් ඉන්නවද කියලා අලුත්ම එක එකකින් හොයා ගන්න පුළුවන්
මේ තියෙන ගාන නෙවෙයි මීට වැඩිය දැන් වැඩි. ඒක නිසා පෘථුවිය සම්බන්ධ තොරතුරු ටික මතක තියාගන්න. හරි. අපි ඊට පස්සේ ළමයි යනවා සෞරග්‍රහ මණ්ඩලයේ සම්බන්ධ සංසිද්ධි කීපයක්. හරි. මාතෘකාව ලියාගන්න ඍතු විපර්යාස ඇතිවීම. ඍතු විපර්යාස ඇතිවීම. මොනවද මේ ඍතු විපර්යාස කියලා කියන්නේ? අපේ ලංකාවට එහෙම ඍතු විපර්යාස කියලා ඒවා ඇති වෙන්නේ නැහැ. නමුත් පොඩි පොඩි වෙනස්කම් වෙනවා ළමයි. ඒ වුණාට පිට රටවලට එහෙම නෙවෙයි. ඔයගොල්ලෝ අහලා ඇති අපේ ලංකාවට සංචාරක පක්ෂීන් එනවා. නේද? කවුද? සුදු රෙදි හොරා, සිවුරු හොරා, කහ කුරුල්ලා. මේ කට්ටිය එක කාලයකට විතරයි ලංකාවේ ඉන්නේ. ඇයි එක කාලයකට විතරක් මේ කට්ටිය ඉන්නේ? ඒ කට්ටිය ලංකාවට එන සංචාරකයෝ. ඒ වගේම දැන් මේ දෙසැම්බර් කාලේ හැමත් ලංකාවට කුරුල්ලෝ විතරක් නෙවෙයි විදේශික ජාතිකයෝ සංචාරකයෝ විදියට මෙහෙට එන එකත් වැඩි. මේ දක්ෂිණ අර්ධගෝලයේ පැත්තේ ඉන්න කට්ටිය තමයි මේ කාලේ අපේ ලංකාවට එන්නේ. දක්ෂිණ අර්ධගෝලයේ රටවල අය දෙසැම්බර් මාසේ අපේ ලංකාවට එන්නේ ඇයි? ඒ අයට දෙසැම්බර් මාසේ හිම වැටෙනවා සීතලයි ඉන්න බෑ ඒ රටවල. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ කාලෙට වෙනත් රටවලට සංක්‍රමණය වෙනවා. මෙන්න මේ විදිහට දැන් ඕගොල්ලෝ දන්නවා ළමයි අපේ පෘථිවිය රචනාව ඕගොල්ලෝ ආදී ලංකාව කියන්නේ සමකයට ආසන්න රටක්. නේද? සමකය කියන්නේ මොකක්ද? අපි මේම පෘථිවි ගෝලයේ යනවාම අතරස් වුණා කියලා. ඒකට අපි පෘථිවි ගෝලයේ යනවාම මේ පෘථිවි ගෝලයේ ඔයගොල්ලෝ දන්නවා මැදින් වෙන් කරනවා මනක්කාලික රේඛාවක්. මේකට කියනවා සමකය. මේ ඊට පස්සේ ආපහු මේ මැදින් අපි රේඛා දෙකක් වෙන් කරනවා. ඔයගොල්ලෝ භූගෝලයේ පාඩමේදී දන්නවා ඇති කර්කටක නිවර්තනය, මකර නිවර්තනය. මේ එතකොට මේවෙන් උඩ ඉන්න අය අපි කියනවා සෞම්‍ය කලාපීය රටවල්. මේ මැදාවේ ඉන්න අපි ඉන්නේ ධර්ම කලාපීය රටවල්. ප්‍රශ්නේ ඇයි මේ හරි රස්නේ ළමයි? සූර්යාලෝකයේ කෙලින්ම ලම්බකව පතනය වෙනවා අපේ ලංකාව වගේ රට. හැබැයි මේ සෞම්‍ය කලාපීය රටවල මේ බලන්න සූර්යාලෝකයේ ආනතව පතනය වෙනවා. මොකක්ද මේ ආනත කියන කතාව ළමයි? අපි මේ පොළොවට මේ විගක් යවුවා පොළොව වන්ට මේ ලම්බකව වැටෙන්නේ නැහැ. ඉරේ ආනත වැටෙන්නේ. ඒකින රස්නේ අඩුයි මේ රට. ඒක නිසා අවුරුදු එක කාලෙක මේගොල්ලන්ට ගොඩක් ඉරේලිය අඩු වෙලා ඉන්නේ. ඒ ඉරේලිය අවුරුදු එක කාලෙක කොහොමද අඩු වෙලා ඉන්නේ කියලා අපි කතා කරමු. එතකොට මේගොල්ලන්ගේ තමයි පරිසරයේ මේ උෂ්ණත්ව වෙනස බොහොම දැඩිව බලපානවා. ඒක නිසා සම්පූර්ණයෙන්ම කාලගුණය වෙනස් වෙනවා අවුරුදු එක කාලෙක. මේකට කියනවා ඍතු විපර්යාසය. ඔයගොල්ලෝ අහලා ඇති ඍතු හතරක් තියෙනවා නේද? මොනවද ඍතු හතර ළමයි දන්නා ඉන්නවද? වසන්ත ඍතුව, ශීත ඍතුව, ගිම්මාන ඍතුව නේද? මේ විදිහට ඍතු ભેදය කියලා එකක් තියෙනවා. તો ඍතු ભેදය ගොඩක් තියෙන්නේ මේ සෞම්‍ය කලාපීය රටවල අයගේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලා මේ රූප සටහන චුට්ටක් කියලා ඕගොල්ලන්ට පෙන්නන්නම් මේකේ වීඩියෝ එකක්. බලන්න මේ රූපේ කොහොමද තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා තමයි මම ගන්න මේ දෙසැම්බර් මාසේ දැන් අංශක 23 මාරට ඇලවෙලානේ අපේ පෘථිවිය යන්නේ. මේ අංශක 23 මාරේ ඇලය නිසා දෙසැම්බර් 22 කාලෙදී පෘථිවියේ දක්ෂිණ ධ්‍රවය වැඩිපුර සූර්යයා පැත්තට යොමු. එතකොට මොකද වෙන්නේ? ඉරේලිය වැඩිපුර ලැබෙන්නේ දක්ෂිණ ධ්‍රවයට. මම ඉස්සෙල්ලා පොඩි වැරද්දක් කරා. මම කිව්වා දෙසැම්බර් කාලේ දක්ෂිණ ධ්‍රවයේ කට්ටිය දක්ෂිණ අර්ධගෝලයේ කට්ටිය තමයි සංචාරකයෝ වෙන්නේ අපි. හැබැයි දක්ෂිණ අර්ධගෝලයේ අය නෙවෙයි පුතේ උත්තර අර්ධගෝලයේ අය ඉන්නේ. හරි? ඒක නිවැරදි කරගන්න මම කියපු එක උත්තර අර්ධගෝලයේ අය ඉන්නේ. ඇයි? දක්ෂිණ අර්ධගෝලයේ අයට වැඩිපුර ඉරේලිය ලැබෙනවා. මොකද දක්ෂිණ අර්ධගෝලය අපේ ඉර පැත්තේ හැදෙනවා. හැබැයි උත්තර අර්ධගෝලයේ කට්ටිය බලන්න මේ අංශක 23 වල ඇලෙන නිසා දෙසැම්බර් මාසෙදී
උත්තර අර්ධගෝලයේ ඉන්න අය ඉරේ ඉවතට හැරිලා ඉන්නේ. නේද? ඒක නිසා මොකද වෙන්නේ? උත්තර අර්ධගෝලයේ මෙන්න මේ හරිය ඉන්න අය ඉරේලිය ලැබෙන්නේ. මාස කීපයක් ඉරේලිය වැටෙන්නෙම නෑ මේගොල්ලන්. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් වහලා නේද? අරන් යන්න පුළුවන් අවම බඩු මුට්ටු ටික අරගෙන එනවා ලංකාව ආගේ රට. සීත කාලේ ඉවර වෙනකන් ඉඳලා ඒගොල්ලෝ යනවා. ඊට පස්සේ බලන්න මෙහෙම පෘථිවියේ කැරකෙවිලා එනවා ජූනි 21 මෙතෙන්ට. මෙතෙන්දී මොකද වෙන්නේ? දැන් අර අංශක 23 මාර ඇලේ නිසා තමයි බලන්න උත්තර ද්‍රවයේ දැන් හැරිලා තියෙනවා සූර්යයා. එහෙමනම් දෙසැම්බර් කාලේදී උත්තර ද්‍රවයට හිම වැටුණා. ඇයි සූර්යාලෝකයේ අඩු වෙන නිසා දැන් ජූනි 21 කාලේදී සූර්යාලෝකයේ වැඩිපුර ලැබෙනවා උත්තර ද්‍රවයට. දැන් හිම වැටෙන්නේ කොහාටද? සූර්යාගේ ඉවතට යොමු වෙලා තියෙන දක්ෂිණ ද්‍රවයේ කට්ටියට ඕන දැන් සීතල. එතකොට මොකද වෙන්නේ? දක්ෂිණ ද්‍රවයේ කට්ටිය බඩු මුට්ටු වැඩගෙන පැක් කරගෙන එනවා ලංකාවට නේ. හැබැයි ලංකාවට දැන් සංචාරක එනවා අඩුයි ළමයි. කොරෝනා කාලේ දැන් සංචාරකේ කොහොමද මොන රටටත් එන්නේ? නේද? ලංකාවට වැඩිය සංචාරක කර්මාන්තේ ගොඩක් දැන් දියුණු රටවල් තියෙනවා. අපේ මේ ආසන්න රටවල්. බංග්ලාදේශ නේද? මේ වාගේ රටවලට දැන් සංචාරකයෝ ගොඩක් යනවා. හරි. මොකද ලංකාවේ වියදම් වැඩිලු ඒ වගේ ඉතින් එක එක ප්‍රශ්න ඒව ඇති කතන්දර නේද? හරි. ඉතින් ඔන්න ඔය විදිහේ ළමයි මේ අංශක 23 මාරේ ඇලේ නිසා ප්‍රධාන වශයෙන් මේකයි හේතුව. අංශක 23 මාරේ ඇලේ නිසා අවුරුද්දේ එක කාලෙදී මේ පෘථුවියේ විශේෂයෙන්ම සෞම්‍ය කලාපීය රටවල පුද්ගලයින්ට කාලගුණික වෙනස්කම් ඇති වෙනවා. එක කාලෙක සීත කාලයක් උදා වෙනවා, අනිත් කාලේ උණුසුම් කාලයක් උදා වෙනවා. මේකට අපි කියනවා ඍතු විපර්යාස කියලා. අපි චුට්ටක් බලමු ඍතු විපර්යාස ඇති වෙන හැටි වීඩියෝ එක. රයිට් මේ තියෙන්නේ සූර්යයා වටා පෘථිවිය යන හැටි වේගින් යනවා චුට්ටක් ඉන්න වේගය අඩු කරනවා තව ටිකකින් හරි දැන් බලන්න ඔන්න එක මාසේ පල්ලෙහා තියෙනවා ළමයි මාසේ මේ පෘථිවිය හැරලා තියෙනවා ඔන්න නොවැම්බර් දෙසැම්බර් අපි නවතිමු දෙසැම්බර් වලින් රයිට් දෙසැම්බර් වල නැවතුණා දැන් ඕගොල්ලන්ට පේනවා දෙසැම්බර් මාසෙදී උත්තර ධ්‍රවය සූර්යයාගෙන් අනිත් පැත්තට හැරිලා එතකොට බලන්න මේ ද්‍රවාසන්න රටවල් ද්‍රවයට කිට්ටු රටවලට සූර්යාලෝකය වැටෙන්නෙම නෑලා. දැන් මේ හරියේ ඊට පොඩ්ඩක් චුට්ටක් විතර මේ සමගයේ පැත්තට බර වෙද්දී ඒ රටවලට මොකද වෙන්නේ? ඒ රටවලට දවසේ පැය 24න් ඒත් පැය 18ක් විතර රාත්‍රී කාලේ මේ වැඩි හරියක් අඳුරෙන්නේ තියෙන්නේ. නේද? බොහොම සුළු කොටසයි ඉර එළිය වැටෙන්නේ. එතකොට මේ රටවලට ඉර එළිය වැටුණොත් මේ බොහොම සීතලයි ඒ කාලේ. හේතුව අවුරුද්දේ පැය 6ක් විතර තමයි මේ අවුරුද්දේ නෙවෙයි දවසේ පැය 6ක් විතර තමයි ඉර එළිය ලැබෙන්නේ මේ රටවල අයට. මෙන්න මේ අංශක 23 මාරය ඇලෙන්න. දැන් මොකද වෙන්නේ උත්තර ධ්‍රවයේ රටවලට දිවා කාලය අඩුයි රාත්‍රී කාලය වැඩි. ඉර එළිය නැති කාලය වැඩි. ඒකින්ද සීතල කාල ගුණයක් ඇති වෙනවා. මේ කාලේ. අපි කියනවා එතකොට දැන් ශීත ඍතුව උදා වෙනවා. මේ හරි. හිම වැටෙනවා. ඉන්න බෑ එතකොට එන්නේ සීත කාලේ රයිට් එතකොට බලන්න ඕන වින්ටර් සමර් කියලා උත්තර ධ්‍රවයට වින්ටර් එක පල්ලෙහායට සමර් එක රස්නේ වැඩි පහළ කට්ටිය දැන් අර මං කීපෙක බලන්න කොන්න ධ්‍රවයට මේ දක්ෂිණ ධ්‍රවයේ පැත්තට ඉර එළිය වැඩිපුර ලැබෙනවා උත්තර ධ්‍රවයට ලැබෙන්නේ නැහැ මේ කාලේ ඉර එළියනේ හරි දැන් ඕම යනවා ඔන්න ඍතුව මාරු වෙන කාලේ මාර්තු මාසෙ දැන් ඔන්න ද්‍රවයේ අනිත් පැත්තට මේ කැරගෙන කාලේ
දැන් බලන්න ඕන උත්තර ද්‍රවයේ ටික ටික ඉර පැත්තට හැරෙනවා. මෙහෙම ගිහින් ළමයි ජූනි මාසෙ වෙද්දී දැන් මොකද වෙලා තියෙන්නේ? උත්තර ද්‍රවයට ඉර එළිය වැටෙනවා දිවා කාලේ වැඩි. දක්ෂිණ ද්‍රවයට ඉර එළිය අඩු වෙන්න ලැබෙන්නේ රාත්‍රී කාලේ වැඩි. දැන් මෙතන අර උත්තර ද්‍රවයට කලින් වෙච්ච වැඩේ තමයි දක්ෂිණ ද්‍රවයට වෙන්නේ මේ කාලෙදී. මොකද වෙන්නේ? දක්ෂිණ ද්‍රවයේ මේ ද්‍රවාසන්න රටවල අයට ඉර එළිය ලැබෙන්නෙම නෑ මාස කිහිපයක්. ඒ එක්කම පහළ ඉන්න අයට ඉර එළිය ලැබෙනවා. හැබැයි දවසින් පැය 18ක් විතර රාත්‍රී කාලේ පැය 6ක් විතර දවල් කාලේ. දැන් අපිටත් ළමයි මේක බලපානවා. ඕගොල්ලෝ මේ කල්පනා කරලා බලන්න සමහර කාල තියෙනවා ඔන්න ඉක්මනින් එළිය වැටෙනවා. උදේ 5 විතර වෙද්දී හොඳට එළිය වැටෙනවා. හැබැයි සමහර කාල තියෙනවා උදේ 6 වුණත් කරුවලයි ළමයි. නේ? චුට්ට බලන්න මේ මොන කාලෙද එහෙම වෙන්නේ කියලා. මේ සිද්ධිය තමයි වෙන්නේ මේකත් එක්කම. ඒ වගේම මෙතන තව කියන්න ඕන තරම් දෙයක් තියෙනවා ළමයි. දැන් සමහර මේ උත්තර ද්‍රවයේ රටවල් තියෙනවා මේ කාලේ උත්තර ද්‍රවයේ රටවල් තියෙනවා හැම වෙලාවෙම ඉර රාත්‍රී කාලේ අඩුයි ගොඩක්. රාත්‍රී කාලයක් ඇත්තෙම නෑ සමහර රටවල. මේ ද්‍රවයේ කිට්ටු රටවල. ඉර එළිය ලැබෙනවා. හැබැයි මේගොල්ලන්ගේ ඉර එළිය බොහොම මේ එච්චර සැරට එන්නේ නෑ. එතකොට වැඩිපුර මේ දිවා කාලේ තියෙන්නේ මේ රටවල අයට. පැය 6ක් විතර තමයි රාත්‍රී කාලේ තියෙන්නේ. වැඩිපුර දිවා කාලේ. අපිට එහෙම නෑ නේද? අපිට තියෙන්නේ පැය 12ක් රාත්‍රී කාලේ, පැය 12ක් දිවා කාලේ. සමසමව තියෙනවනේ. නමුත් ඒ රටවල මේ අංශක 23මාර ඇලේ නිසා දිවා කාලේ රාත්‍රී කාලේ සමසමව ලැබෙන්නේ නෑ. එතකොට දැන් ඔන්න ඍතු දෙක මාරු වුණා. උත්තර ද්‍රවයේ කට්ටියට දැන් සමයක ශීත ඍතුව මේ උදා වෙනවා දක්ෂිණ ද්‍රවයේ අයට. ඉතින් ඔන්න විදියට ඒගොල්ලන්ට අවුරුද්දේ එක එක කාලවල එක එක දේශගුණික වෙනස්කම් වෙනවා. මේ දෙන චන්ද්‍රිකා ඡායාරූප වල මේක පේන හැටි ළමයි. එක එක කාලේ. මම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට දාන්නම් පාඩම මේ එතකොට නිමාඩුව බලන්න මේක. හරි. රයිට් එහෙනම් දැන් පැහැදිලි ඕගොල්ලන්ට මේ ඍතු ભેදය කියන එක ඇතිවන හැටි ඍතු විපර්යාස අපි චුට්ටක් ඇඳගමු මේ රූපේ. චුට්ටක් නෙවෙයි ඔක්කොම ටික ඇඳගමු රූපේ. විනාඩි 5ක් දෙන්නම් ඉක්මනින් ඇඳගන්න. සර් මේක ෆොටෝකොපි ගහ ගන්නද? ආයෙත් කමන්නේ. මම අදිනයට අඳින්න පොඩි වෙලාවක් දෙන්නම්. කැමති අය ෆොටෝකොපි ගහලා අලව ගන්න. ඒක හොඳයි. එහෙම කරන්න පුළුවන්.
නෙත්සර නැද්ද? අද නෙත්සර ඉන්නවද? හරි නේද? හරි. අපි පහලින් ලියමු ළමයි මෙහෙම. වෙලාව ඕනෑ ඉන්නවනම් කියන්න. හරි. එහෙමනම් අපි ලියාගමු. පෘථුවිය අංශක 23 පෘථුවිය අංශක 23 ඇලවි සූර්යා වටා පරිභ්‍රමණය වීම හේතුවෙන් සූර්යා වටා පරිභ්‍රමණය වීම හේතුවෙන් ද්‍රවාසන්න රටවල වසරේ එක් කාලයකදී ශීත දේශගුණයකුත් වසරේ එක් කාලයකදී ශීත දේශගුණයකුත් එක් කාලයකදී උණුසුම් දේශගුණයකුත් ඇතිවන අතර එය ඍතු විපර්යාස ලෙස හැඳින්වේ. එය ඍතු විපර්යාස ලෙස හැඳින්වේ. ඉහත රූපයේ
ඉහත රූපයේ ජුනි 21 ආසන්න කාලයේ ජුනි 21ට ආසන්න කාලයේ කියන්නේ 21ට කලිනුයි 21ට පස්සේ ඒ ආසන්න කාලේ උත්තර ද්‍රවය වැඩිපුර සූර්යා දෙසට නැඹුරු වේ. එවිට උත්තර ද්‍රවයට උණුසුම් ඍතුවත් සාපෝ පොඩ්ඩක් කියන්නකෝ. එවිට උත්තර ද්‍රවයට උණුසුම් ඍතුවත් උත්තර ද්‍රවයට උණුසුම් ඍතුවත් දක්ෂිණ ද්‍රවයට ශීත ඍතුවත් උදා වේ. එසේම දෙසැම්බර් 22 දිනයට ආසන්න දිනවලදී දෙසැම්බර් 22 දිනයට ආසන්න කාලයේදී කියලා. ආසන්න දිනවලදී නෙවෙයි ආසන්න කාලයේදී. දෙසැම්බර් 22ට ආසන්න කාලයේදී දක්ෂිණ ද්‍රවය සූර්යා දෙසට වැඩිපුර යොමු වී පවතී.
සූර්යා දෙසට වැඩිපුර යොමු වී පවතී. එම නිසා එම කාලයේදී උත්තර ධ්‍රවයට ශීත ඍතුවත් දක්ෂිණ ධ්‍රවයට උණුසුම් ඍතුවත් උදාවීම සිදුවේ. දක්ෂිණ ධ්‍රවයට උණුසුම් ඍතුවත් උදාවීම සිදුවේ. හරි. එවනම් පුතේ අපි අනිත් දවසේ ඉතුරු ටික කතා කරමු මේ පාඩමේ ඉතුරු කොටස. එතකොට මේ ඕගොල්ලන්ට මම කොහොමදත් මතක තියාගන්න මේ දෙසැම්බර් අන්තිම සතිය වෙනකොට 9 පන්තිය පටන් ගන්නවා. ඒ 9 පන්තිය යන අතර මේ 8 පන්තිය සඳුදා රැයටම 8 පන්තිය දැන් මම මේ අඟහරුවාද ගිය සතියේ කරේ චුට්ටක් යාළුවන්ට කියන්න මේ අද මම හිතන්නේ කීප දෙනෙක් නෑ මගේ ඇරලත් දන්නේ නෑ කලින් දාන්න බැරි වුණා නිසා මේ ඒකින්ද දවස ඕගොල්ලෝ දැනගත්තාම අනිත් අයටත් කියන්න චුට්ටක් ළමයි. අද කීප දෙනෙක් මේ හැමදාම එන අය නැති හින්දා මං කිව්වේ මේ ඒ වගේම මේ 9 පන්තියේ පාඩම් අපි පටන් ගන්නවා දෙසැම්බර් අග. ඒක වෙන දවසක අපි දාන්නේ මං ඒක දැනුම් දෙන්නම් ඕගොල්ලන්ට. හරි එහෙනම් අපි අනිත් දවසේ ඉතුරු ටික කරමු. right